විරාමයෙන් පස්සේ අපි කතා බහ කරන්නට සූදානම් වන්නේ විරාමයට යන්නට කලින් මම සඳහන් කරා වගේ සාහිත්‍ය පිළිබඳව අපි යම් කිසි කියවීමක් සිද්ධ කරන්නටයි සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම සාහිත්‍ය පිළිබඳව කතා බහ කිරීමේදී ගද්‍ය සාහිත්‍ය සහ පද්‍ය සාහිත්‍ය කියලා අපි සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක් සිංහල භාෂාවක් විදිහට ඉගෙන ගත්තා හෝ නොගත්තා මේ පිළිබඳව දන්නවා. ගද්‍ය සාහිත්‍යයට නවකතා කෙටි කතා නිර්මාණත් පද්‍ය සාහිත්‍යයට ගීත සහ කාව්‍ය නිර්මාණත් ඇතුළු වෙනවා. නවකතාවකට තියෙනා වූ සීමා ලිහිල්කම් කෙටි කතාවකට නොමැතිවා වගේම ඊටත් වඩා අඩු සීමාවක් තුර තමන්ගේ නිර්මාණශීලී භාවයේ පරිකල්පනය මෙහෙවන්නට කවියාට සිද්ධ වෙනවා. එවැනි තවත් අපූරු කවියෙක් එක්ක තමයි අපි අද සුන්දර ශනිදාවේ මේ මිනිත්තු කීපය ගත කරන්නට සූදානම් වන්නේ. මගේ ආලේ ග්‍රැමෆෝන් ඔහුගේ නවතම නිර්මාණයත් ඒ වගේම තවත් නිර්මාණ කීපයකුත් පිළිබඳව තමයි අද අපි කතා බහ කරන්නට සූදානම්ෙන් සිටින්නේ. මාත් එක්ක ඉන්නේ නඳුන් යසිත දසනායක කවියා. අයිබෝන්. අයිබෝන්. නඳුන් අපි කතා බහ කරොත් ඔබ මේ සාහිත්‍ය නිර්මාණයට මේ සාහිත්‍ය පරිශීලනය කරන්නට කවියෙක් වන්නට මඟ පෑදුනේ කොහොමද? මම හිතන්නේ සාහිත්‍යයට මඟ පෑදීම කියන්නේ කියවීම තමයි මූලිකව සාහිත්‍ය කෘතියක් ලිවීමට පෙර අපිට මඟ පාදන්නේ සාහිත්‍යයට ප්‍රවේශ වෙන්න කියලා මම විශ්වාස කරන ආකාරයට. ඉතින් මම හිතන්නේ සාහිත්‍ය ලිවීමට කියවීම වගේම සමාජයෙන් ලබන දැනුම සහ සමාජයේ තියෙන අත්දැකීම් ආශ්‍රය කර ගැනීම සහ ඒවා විඳ ගැනීමේ එක් විධි ක්‍රම අපි ඇතුළෙම බිහි වෙනවා. ඒවා එළියට එන ක්‍රමයක් කියලා මම විශ්වාස කරනවා. ඉතින් මම විශ්වාස කරන ආකාරයට පෙර කී පරිදි අපේ ලිවීම පුහුණු වෙන්නෙම අපේ කියවීම සහ අපේ අත්දැකීම් ආශ්‍රය කරගෙන කියලා මගේ මතය. හොඳයි. අපි භාෂාව ඔබ කුමන නිර්මාණයක් කළත් මේ කරන්නේ නිර්මාණය තමන්ගේ පාඨකයාට තමන්ගේ ප්‍රේක්ෂකයාට සංවේදනය කිරීම. එහිදී භාෂාව ඉතාමත්ම වැදගත්. ඔබ ඉතා සරල භාෂාවකින් ඇතම් වෙලාවට මේ ඔබේ නිර්මාණය ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. නැත්නම් ඒකට උත්සාහ දරා තිබෙනවා. ඇතම් තැන්වලදී ඔබ බොහොම අපූර්වවට තමන්ගේ පරිකල්පනය මෙහෙवला අපිට හිතන්නට දෙයක් ඉතුරු කරලා තියෙනවා. මම මුලින්ම මේකට උදාහරණයක් විදිහට තෝරගන්නේ ඔබේ මගේ ආලේ ග්‍රැමෆෝන් කියන මේ කාව්‍ය සංග්‍රහයේ තියෙන 41 වෙනි කවි පන්තිය. ඒ ඔබගේ පොතේ නම් කරපු කවි පන්තියමයි තිබෙන්නේ මගේ ආලේ ග්‍රැමෆෝන් කියන එක. මගේ ආලේ ග්‍රැමෆෝන් තැටි හරිම පරණයි පෙම්වති. මගේ සාලේ ඇන්ටික් වැති තවත් එකම එක මතකෙකි. ඇසෙන්නේ එන් දුබල හඬ කිය පණ අදිනු වැනි මිනිසකේ මගේ නූතන සාලි ලස්සන වඩවමින් පමණක් ඇති. මේ කතා බහ කරන්නේ පරණ වෙච්ච ප්‍රේමයක්. හැබැයි ප්‍රේමය තවමත් තමන් එක්ක ඉන්නවා. කොච්චර පරණ වුණත් නූතනයත් එක්කත් ඉන්නවා, නවීනත්වයත් එක්කත් ඉන්නවා, තවමත් ඉන්නවා, අතීතයේත් ඉන්නවා, වර්තමානයේත් ඉන්නවා, අනාගතයේත් ඉඳී. කොහොමද ඔබගේ මේ කාව්‍ය නිර්මාණ මේ පොතේම කාව්‍ය නිර්මාණ තිබෙනවා 54ක්. ලේසි නෑ කවියෙකුට කවි 54කට වස්තු විෂයන් සොයාගන්න. කොහොමද නිර්මාණයට මේ පොත නිර්මාණය කරන්නට ප්‍රවේශය ලබා ගත්තේ? ඔබ කිව්ව ආකාරයට අර මගේ ආලේ ග්‍රැමෆෝන් කියන වචනය තුලින්ම මම කියන්න උත්සාහ කරන්නේ ග්‍රැමෆෝන් කියන වචනය අද යුගයත් එක්ක සාපේක්ෂව සංසන්දනය කරද්දී ග්‍රැමෆෝන් කියන භාවිතාව අද ඇත්තටම භාවිතා වෙන්නේ ඇන්ටික් දෙයක් හැටියට පමණයි. ඉතින් ඒක සාලයක ලස්සනකට එහෙම නැත්නම් සාලයක సౌందර්යය වඩවන්න එහෙම නැත්නම් ඒක ප්‍රභූත්වය වඩවන්න තියෙන එක්තරා උපකරණයක් පමණක් වෙන අවස්ථාවක පූර්ව යුගයකදී අපි ඒක භාවිත කරන්නේ අපගේ සංගීතය සහ විනෝදාස්වාදයේ සපයන එක්තරා උපකරණයක් හැටියට. ඉතින් මම හිතන්නේ ඒ යුගයන් දෙකක සාපේක්ෂ සංසන්දනයේදී එකම භාණ්ඩයක තියෙන වටිනාකමේ වෙනස් වීම. නමුත් ග්‍රැමෆෝනේ පෙර තිබිච්ච වටිනාකමට වඩා මම හිතන්නේ අද ඊට වඩා වටිනාකම වැඩි වෙලා තියෙනවා. මොකද ඒක අර සාලයක තිබ්බහම තියෙන වෙනත් වටිනාකමක් ඒකට අප විසින් ලබලා දීලා තියෙනවා. ඉතින් මම හිතන්නේ මේ සමාජයේ විසින් සමහර දේවල් වලට ලබලා දෙන
යම්කිසි නාමකරණයක් එහෙම නැත්නම් වටිනාකම එක එක යුගයන්හිදී තවත් යුගයකට සාපේක්ෂව වෙනස් වෙනවා. මම හිතන්නේ ප්‍රේමය හෝ වෙනත් කාරණයකදී පවා ඒ යුගයන්හි වෙනස් වීම, ඒ කියන්නේ සංස්කෘතිකමය වෙනස් වීමක් කියලා තමයි මම ඒක දකින්නේ. සංස්කෘතිකමය වෙනස් වීම තමයි මම කියන්න උත්සාහ කරන්නේ මේ ග්‍රැමෆෝනේ හරහා. ඒ වගේම ඔබ සඳහන් කරපු ආකාරයට අර කෘතියක නිර්මාණය සඳහා යොදා ගන්න අනුභූතීන් කියන කාරණේදී මම හිතන්නේ අනුභූතීන් කියන්නේත් අපේ පරිකල්පනය තුළ එක එක අවස්ථාවල එක එක අවදීන් වල පැන නගින එක එක චූටි ඉඟි කිරීම කිති කැවීම සහ අවුළු අලීම් කියලා මම විශ්වාස කරන්නේ. ඉතින් එක එක් මොහොතවල මගේ ජීවිතය තුළ හෝ තව කෙනෙකුගේ ජීවිතය තුළ හෝ කියවූ දෙයක් තුළ අපි ලබා ගන්නා දේවල් තමයි මම හිතන්නේ කෘතියක නැවත අපේ සාහිත්‍යය හෝ වෙනත් කලාව තුළ අපි නිෂ්පාදනය වෙන්නේ. මම හිතන්නේ ඉතින් ඒ වගේ අනුභූතීන් 54ක එකතුවක් තමයි ඔය පොතේ තියෙන්නේ. ඔබ මීට ප්‍රථමයෙන්ුත් කාව්‍ය සංග්‍රහයන් දෙකක් නිකුත් කර තිබෙනවා. ඊට වඩා නිකුත් කර තිබෙනවාද කියන එක මගේ අතට ලැබුණු ඒ අතරින් සුළඟ සුළඟක්ව කියන කාව්‍ය නිර්මාණයත් විල්නෙතක මල් මතක කියන කාව්‍ය නිර්මාණයත් ඔබේ නිර්මාණයක්. නඳුන අපි දැන් කතා බහ කරාම ගීතයක තිබෙන්නා වූ දේ සංගීතය ගායනය ඒ වගේම පද නිර්මාණය මේ ත්‍රිත්වයේ මේ සංකලනය තමයි නිර්මාණයේ අවසානයේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය කියන කාරණයට මූලික වන්නේ. හැබැයි කවියක ගායනයක් දැන් සිද්ධ වෙන්නේ නැහැනේ බොහෝ වෙලාවට. අපි කවිය කියවලා රස විඳින්නට බලාපොරොත්තු වෙනවා. ඉස්සර නම් ඒක ගායනා කරන පද ස්වරූපය සහ ඒ ස්වරය සහ ඒ ලතාව ඒ ලාලිත්‍ය කවියක් රස විඳින්නට ඉතාමත්ම මේ හොඳ උත්තේජනයක් ලබා දෙන්නට කාරණයක් බවට පත් වුණා. අනික තමයි සඳස් කාව්‍ය සහ නිසඳස් කාව්‍ය. ඔබ බොහෝ වෙලාවල් වලට මෙතන සඳස් කාව්‍යයන්ට වඩා ටිකක් නිසඳස් ආකෘතියකට ගිහින් තියෙන බවක් පේන්නට තිබෙනවා. කිසියම් හේතුවක් තිබෙනවද සඳස් කාව්‍යයෙන් බැහැරව නිර්මාණ වලට දෙන්නේ? ඔබ කියු ප්‍රථම කාරණය සම්බන්ධයෙන් මම පිළිතුරක් සපයන්නම්. ඔබ ගීතය සහ කවිය සම්බන්ධයෙන් සඳහන් කරා. මම විශ්වාස කරන ආකාරයට ගීතය සහ කවිය සාපේක්ෂව සහ මුලින් වෙනස් කාරණා දෙකක්. ඒ කියන්නේ ගීතයකදී අපිට එක්තරා සීමාවක් තුල තනුවකට යටත් වෙන්න සිද්ධ වෙනවා කියලා මම හිතනවා. නමුත් කවියක අපි යටත් වෙන්නේ වෙනත් ගනුදෙනුවකට. ඒ කියන්නේ භාෂාව අතර තියෙන සංකීර්ණ ගනුදෙනුවකට. ගීතයකටත් එහා ගිය වචන අතර තියෙන රූපකාර්ථ ගොඩනැගීම් භාෂාවේ ඉතා සියුම් යෙදීම් බහුවරුත් නැවීම මේ සියල්ල ගීතයකදී මේ සියල්ල මේ විදිහට කරගන්න අපිට අමාරුයි. අර මම පෙර කිව්වාගේ තනුවකට යටත් වෙන්න අපිට සිද්ධ වෙනවා. නමුත් කවියක අපි යටත් වෙන තනුවකට නෙමෙයි. කවියේම තියෙන සූක්ෂම සංරචනයකට මම හිතන්නේ. ඉතින් ඒක නිසා කවිය සහ ගීතය අතර තියෙන ඔබ කියු කාරණේදී ඒ දෙක සංසන්දනය කරන්න ටිකක් අමාරුයි. ඔබ අර කිව්වා වගේම කවියක් ගායනා කිරීමට වඩා මම කැමති කවියක් ඉදිරිපත් කිරීම. ඒ කියන්නේ reciting a poem. ඒ කියන්නේ කවියක තියෙන බර, වචනවල තියෙන බර හරියට අරගෙන කවියක් ඉදිරිපත් කරනවා නම් ගීතයකටත් වඩා ඒක දැනෙනවා. ඒ කියන්නේ කවියේ බර හරියට අරගෙන වචනවල බර හරියට අරගෙන ඒක උච්චාරණය කරන්න පුළුවන් නම් හරියට ඒක මම හිතන්නේ කවියක හරිම ගායනය හෝ ඉදිරිපත් කිරීම කියලා මම විශ්වාස කරන්නේ. ඊළඟට ඔබ සඳහන් කර අර සඳස් සහ නිසඳස් කියන කාව්‍ය සම්ප්‍රදායන් දෙකක් සම්බන්ධයෙන් මම විශ්වාස කරන ආකාරයට අද තියෙන්නේ නිදහස් පද්‍යයක්. ඒ කියන්නේ අපිට ඕනම් සඳස් නිර්මාණයත් නිසඳස් හෝ එහෙම තියෙනවා නම් ඒ ඕන දෙයකින් අපිට නිර්මාණකරණයට ප්‍රවේශ වෙන්න පුළුවන්. ඔබ සඳහන් කරන කවිය සම්බන්ධ කාරණේ තියෙන ආකෘතිය සම්බන්ධ කාරණයක්. නමුත් මම ආකෘතිය කියන කාරණේදී ආකෘතිය කියන දේ යොදාගන්නෙම ඒ අනුභූතියට සාපේක්ෂව. එතනදී ඒක සඳස්ද නිසඳස්ද කියන කාරණයට වඩා අනුභූතියට සාපේක්ෂව තමයි නිර්මාණයක ඒ ආකෘතිය දාගන්න උත්සාහ කරන්නේ. හොඳයි, දැන් බොහෝ වෙලාවල් වලට අපි දකිනවා නඳුන් ඉස්සර කාව්‍ය නිර්මාණ කරද්දී කිසියම් කවියක් කවි පන්තියක් නිර්මාණය කරද්දී බොහෝ වෙලාවට ඒ සඳහා ගන්නා වූ මේ කවි සංඛ්‍යාව එහෙම නැත්නම් මේ පද සංඛ්‍යාව අරගෙන බැලුවොත් එහෙම බොහොම ප්‍රමාණයක් ගන්නවා නිර්මාණය ඉවර කරන්නට. හැබැයි දැන් දකිනවා අපි වර්තමානයේ කවියන් අතර තිබෙනවා පදයයි 2යි 3යි හරියට නිකන් අර හයිකු කවි ලියනවා වගේ අපූර්ව තැනකට කවිය ගෙනල්ලා තිබෙනවා.
විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ලොකු උපකාරයක් වෙලා තිනවා අංකුර කවියන්ට තමන්ගේ නිර්මාණ සමාජගත කරන්නට. දැන් ඔබ කවියෙක් විදිහට ඔබ තේරුම් ගන්න ආකාරයෙන් මේ කවියාගේ දොරට වැඩුම සඳහා ඔහුගේ නිර්මාණ සමාජගත කිරීම සඳහා ඔහුගේ ප්‍රවේශය ලබා ගන්න ඕනේ කොයි වගේ ආකාරයෙන්ද කියන එක. ඔහු තමන්ගේ නිර්මාණ තමන්ගේ හිත ඇතුළෙම තියාගෙන ඉන්න කවියෝ ඉන්නවා. හැබැයි ඔබට තිබුණට නිර්මාණයක් එලි දක්වන්නට දක්ෂතාවයක් සමහරක් අයට ඒක නිකන් කොලේ ලියලා තියෙන සදාකාලිකම කොලේ ලියලා තියෙන කවියක් වෙන්නට පුළුවන්. කවිය සම්බන්ධ කාරණේදී කවිය කියන්නේ ඔබ පෙර කිව්වාගේ අර හයිකු ආකාරය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සඳස් ආකාරය වෙන්න පුළුවන්. නිසඳස් ආකාරය වෙන්න පුළුවන්. මේ ඕනම ආකාරයකින් කවිය කියන කාරණේ බිහි වෙන්න පුළුවන්. කවි නොවන දේවලුත් මේ ආකෘතිය තුළ බිහි වෙන්න පුළුවන්. එතකොට අපි වටහා ගන්න ඕන අපිට සාපේක්ෂව තමයි මේ හැම දෙයක්ම හිතන සිද්ධ වෙන්නේ. නමුත් හයිකුවකින් අපිට ලියන කාව්‍ය සමහරලාවට සඳස් කවියකින් හෝ එහෙම නැත්නම් වෙනත් ආකාරයකින් ලියන්න බැරි වෙන්න පුළුවන්. ඒකට යොදා ගන්න පුළුවන් හොඳම ආකෘතිය ඒ හයිකුමය ආකෘතිය වෙන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ එක එක්කෙනාගේ එක එක කාව්‍ය භාවිතාවන් සහ එක එක්කෙනාගේ තියෙන දැනුම අනුව තමයි මම හිතන්නේ ඒක තීරණය වෙන්නේ. ඊට සමගාමීව අනිත් කාරණේ සම්බන්ධයෙන් පිළිතුරක් සපයනවා නම් කවිය කියන්නේ මම ඉස්සර හිතුවේ නිසංගයෙන් ඒ කියන්නේ අපිට ඉබේ බිහිවන දෙයක් කියලා. නමුත් මම දැන් විශ්වාස කරනවා කවිය කියන්නේ ඉබේ බිහිවන දෙයක් වුණත් ඒක අපි සංස්කරණයකට ලක් කළ යුතුයි කියලා. එහෙම නැත්නම් මේ නිර්මාණයේ සමහර තැන් අපිට අමුවේ සමහර ලාට ඉදිරිපත් කරන්න සිද්ධ වෙනවා. නමුත් අපිට ඒකේ තියෙන භාෂාත්මක සහ ඒ ආකෘතිකමය හෝ එහෙම නැත්නම් ඊට වඩා අපිට සමාජමය කාරණයක් සඳහා වුණත් මේක ඉතා සූක්ෂමව සංස්කරණය කරොත් ඒක සමාජගත කරන්න පුළුවන් වෙනත් විදිහකට. ඉතින් එහෙම නැතුව අපි සංස්කරණය නොකර අපිට බිහිවන නිර්මාණය ඒ විදිහටම සමාජගත කරන්න උත්සාහ කරොත් සමහරලාට ඒක සමහරලාට අපිට ඒක නිකන් අමු නිර්මාණයක් බවට පත් වෙන්නත් පුළුවන්. මේ සියල්ලට මම හිතන්නේ ප්‍රධාන වෙන්නේ නිර්මාණ සම්බන්ධයෙන් සහ වෙනත් සම්බන්ධයෙන් තියෙන කියවීම. කියවීමක් නැතුව වෙනත් කියවීමක් නැතුව මම හිතන්නේ නිර්මාණයක් තුළ අපිට ඉදිරියට යamak නැහැ කියලා මම හිතනවා. ඔබ කතා කරන්නේ මේ දැන් මේ නිර්මාණයන්ට පාදක කරගන්න පසුබිම් කරගන්නා වූ කරුණු කාරණා පිළිබඳව විශේෂයෙන්ම ඕනම නිර්මාණකරුවෙකුට බරපතල ප්‍රශ්නයක් බවට ඇතම් වෙලාවලට පත් වෙන නැත්නම් නිර්මාණකරුවන්ට එය තරම් කාරණයක් බවට පත් නොවන කාරණයක් තමයි වස්තු විශේෂ නැත්නම් මේ කවියට මූලික කරගන්නා වූ කාරණය සම්බන්ධයෙන් කැමති නදුන ඔබත් එක්ක කතා කරන්නට විශේෂයෙන්ම අත්දැකීම් පසුතලයේ අත්දැකීම් පසුතලයේ මත තමයි නිර්මාණයක් බිහි වෙන්නේ. ඔබ මේ නිර්මාණ කරන්නේදී ඔබ මේ කවි පොත් ත්‍රිත්වයේම තිබෙනා වූ ඇතම් නිර්මාණ තියා බලාගෙන ගියාම මේ නිර්මාණ වලට පාදක කරගන්න යම් කාරණා විශේෂයෙන්ම මේ ග්‍රැමෆෝන් මේ මගේ ආලේ ග්‍රැමෆෝන් කියන නවතම කෘතිය තිබෙනා වූ කවි කීපයක් මම කියවා බැලුවා ඔබ එන්නට කලින්. මේ නිර්මාණ ටිකක් රැඩිකල් බවක් පේන්නට තියෙනවා ඇතම් නිර්මාණ. ඔව් නිර්මාණයක අනුභූතිය කියන එක සමහර ලාවට අපිට අපේ ජීවිතය තුළ තියෙන අත්දැකීමකිනුත් නිර්මාණයකට යන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට ඒක අපේ පරිකල්පනය තුළම යම් පරිකල්පනය මෙහෙवला ඒක නිර්මාණයක් වඩපත් කරන්නත් පුළුවන්. ඔය කියන ඕන ආකාරයකට නිර්මාණයක් එළියට එන්න පුළුවන්. ඉතින් ඒකට පසුබිම හෝ එහෙම නැත්නම් ඒ පරිකල්පනය තුළ ඒ කවිය ලියන්න අපි කොහොමද කියලා ඉස්සලා අපිට ඔළුවෙන් වැටහීමක් නැති වෙන්න පුළුවන්. ඒක සමහරට කොලයකට ගත්තට පස්සේ අපි අර මම ඉස්සලා වගේ සංස්කරණය කිරීමක් තුලින් තමයි අපේ කවිය යම් තාක් දුරකට හරියට ගලප ගන්න පුළුවන් වෙන කියලා මම හිතනවා. ඉතින් අර ඔබ කිව්ව රැඩිකල් කියන වචනය සම්බන්ධයෙන් මට එච්චර අවබෝධයක් නැහැ. නමුත් මම හිතනවා අපි ඉන්න මේ සංස්කෘතික ජීවිතය සහ අපේ චින්තන පරිධිය පුළුල් කරන්න පුළුවන් නිර්මාණයක් බුද්ධිමය දායකත්වයක් දෙන්න පුළුවන් නිර්මාණයක් කරන්න පුළුවන් නම් තව කෙනෙකුට ඒ නිර්මාණය හරහා යම් චින්තනයකට ප්‍රවේශ වෙන්න. එහෙම නැත්නම් අරුත් ගණනාවක් සම්පාදනය කරන්න අපේ නිර්මාණය ඇතුලේ මම හිතන්නේ මම නිර්මාණකරුවෙක් විදිහට සාර්ථකයි කියලා. ඉතින් මම ඒ සඳහා උත්සාහ කිරීම තමයි දැනට මගේ කවිය තුළ සිද්ධ කරන්නේ. ඔබ කියන්නට උත්සාහ කරන්නේ නඳුන් කවිය කියවා රස විඳින පාඨකයාට ඒ තමන්ගේ විය යුතුයි කියන කාරණේද? ඔව් ඒක තමන්ගේ විය යුතුයි. සමහර ලාවට එක්කෙනෙකුට ඒක එක විදිහකට දෙන්න පුළුවන්. තව කෙනෙකුට ඒක කියලා තව අරුතක් ගන්න පුළුවන්. නිර්මාණකරුවෙක් විසින්
නිර්මාණය මෙන්න මේ විදිහට ලිව්වයි කියලා හිතුවට පාඨකයාට ඒක ඒ විදිහටම නොදැනෙන්න පුළුවන්. එතකොට ඒක තව තව අරුත් වලින් දැනෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ එක එක්කෙනාට දැනෙන විදි වෙනස් වෙන තරමට ඒ නිර්මාණය හොඳයි කියලා මම විශ්වාස කරනවා. නමුත් දැන් ඊළඟට අපි පොඩ්ඩක් කතා බහ කරොත් එම අනිත් පැත්තේ. දැන් බොහෝ වෙලාවට අපි දකිනවා විවිධ සම්මාන ප්‍රදානෝත්සව විවිධාකාරයේ වර්ගීකරණයට ලක්වෙච්ච අගය කිරීම පිළිබඳව කතා බහ කරාම විශේෂයෙන්ම යම් යම් සාහිත්‍ය නිර්මාණ වෙළඳපොළ ආර්ථිකය මත විකිනෙන නිර්මාණ බවට පත් කරන්නට නිර්මාණකරුවන් උත්සාහ කරනවා බොහෝ වෙලාවට. නමුත් කවිය අපි තාමත් දකිනවා බොහොම රසාස්වාදය සහ එතනින් එහාටගේ නිර්මාණකරණය සහ නිර්මාණශීලීත්වය ඒ වගේම කවියාගේ තිබෙනා වූ ඔබ කතා කරපු ඒ තෝරා ගන්නා අනුභූතින් සහ ඒ පරිකල්පනයේ ඒත් එක්කම අත්දැකීම් එක්ක කරන්නා වූ ඒ අපූර්ව සොඳුරු sannivedanayටම සීමා වෙලා තියෙනවා කියන කාරණේ. මේක මාකට් කරගන්නට පුළුවන්කමක් තිබුණාද කවියට දැන්? ඔව් මාකට් කියන වචනේ බිහි වෙන්නේ මම හිතන්නේ මේ ගෝලීය ආර්ථිකය ඇතුලේ අපි ඉන්න ස්ථානයත් එක්ක. ඉතින් මම හිතන්නේ සම්මාන උත්සව එහෙම නැත්නම් වෙනත් විචාර ක්‍රම හරහා එක එක් කෘතීන් විචාරයට ලක් වෙලා සම්මානයට ලක් වෙලා ඒක විකිනන්න වෙළඳපොළක් හැදෙන කියන කාරණය ඒක දැන් අපේ සංස්කෘතිය ඇතුලේ සංස්කෘතිකගත වෙමින් පවතිනවා. ඉතින් ඒකෙදි මොන කෘතිය විකුණුණත් කෘතියක් අලෙවි වුණත් මම හිතන්නේ නිර්මාණාත්මක පක්ෂය තමයි මම හිතන්නේ වඩා වැදගත්ම කාරණය කියලා මම විශ්වාස කරන්නේ. ඉතින් මේ මොහොතේ කුමන කෘතියක් අලෙවි වුණත් ඒ කුමන කෘතියක් තුළ සමාජගත වුණත් මම හිතන්නේ අපි කරන්න ඕන මට මතකයි එරික් කිලියප්පාරච්චි එක අවස්ථාවක් කියලා තිබා හොඳ කෘතියක් නම් හොඳ නිර්මාණයක් නම් ඒ යුගයට සාපේක්ෂව ඒ නිර්මාණය කියවන්න පුළුවන් වෙන්න ඕන. ඕන යුගයකට සාපේක්ෂව කෘතිය කියවන්න පුළුවන් නම් කියවීමට ලක් කරන්න පුළුවන් එක හොඳ නිර්මාණයක්. එතනයි මම හිතන්නේ හොඳ කෘතියක තියෙන වටිනාකම තියෙන කියලා මම හිතන්නේ. නමුත් දැන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි මේ රසවින්දනය කියන කාරණය. අපි පාසලේ ඉඳලම පුරුදු කරනවා නිර්මාණයක් රස විඳින්නට. ගීතයක් රස විඳින්නට. කවියක් රස විඳින්නට. වර්තමාන පරම්පරාව මේ රසවින්දනය කියන කාරණයෙන් ඔබට ඇති අත්දැකීම් ඔබගේ නිර්මාණ කියවා ඔබට ඒ ප්‍රතිචාර දක්වන්න ඇති ඕන තරම්. ඒත් වගේම නොදක්වන්නෝ ඇති ඕනෑවටත් වඩා අපි කොයිතරම් නිර්මාණ කරත් අවසානයේදී ඒ නිර්මාණ අපි ඉදිරිපත් කරන ප්‍රේක්ෂකාගාරය පාඨකයෝ එහෙම නැත්නම් අනිකුත් සියලුම පාර්ශවයන්ට ඒ නිර්මාණය රසවින්දනය කිරීමටත් හැකියාවක් තිබෙන්න ඕනේ. අද වර්තමානයේ පිළිබඳව කියවා බැලුවොත් නඳුන් සෑහීමකට පත් වෙන්න පුළුවන්ද මේ නිර්මාණ රසවින්දනය මෙහෙට ਵਿਚාරයක් ලබා දෙන්නට විවේචනයක් ලබා දෙන්නටවත් අනුම ගානේ පුළුවන් අය ඔබට හම්බ වෙලා තියෙනවද වර්තමාන පරම්පරාවට? අනිවාර්යෙන් ඔව්. අපි සාමාන්‍යයෙන් අපේ ඇස් මට්ටමින් බැලුවාම අපිට සමහරකට පෙන්වන්නේ එක එක තැන්වල එකරොක් වෙච්ච මහා පිරිස් තමයි. කවි වටා ගොනු වෙච්ච මහා පිරිසක් අපිට අපේ ඇස් මට්ටමට පේන්නේ නැහැ. ඒක අපිට සාපේක්ෂව පේන දෙයක්. නමුත් ඕනෑම යුගයක ඕනෑම මොහොතක කවිය සම්බන්ධයෙන් හෝ වෙනත් නිර්මාණ සම්බන්ධයෙන් බොහොම සංවේදීව සහ ඒවා සම්බන්ධයෙන් බුද්ධිමය ආකාරයෙන් ප්‍රතිචාර දක්වන හෝ නොදක්වන පිරිසක් සමාජය තුළ සිටිනවා. ඉතින් මම හිතන්නේ ඒක අපිට අපි හිතනවා විදිහට අපේ අස්මට්ටමට පේන්නේ නැති කාරණයක්. එහෙම නොපෙනුනාට සාමාන්‍යයෙන් අධ්‍යයනය කරන ඒ අධ්‍යයන සම්බන්ධයෙන් කතිකාවලට ලක් කරන පිරිසක් සමාජයේ අවශේෂ හෝ තැන්වල ඕනෑම යුගයක සිටිනවා. මම හිතන්නේ ඒක අපේ පෙනුමට නැහැ කියලා හිතුවට ඒක හැම යුගයකම අනිවාර්යෙන් සිටිනවා කියලා මම විශ්වාස කරනවා. වර්තමාන පරම්පරාවේ නිර්මාණ පිළිබඳව ඔබට ඇගීමක් තිබෙනවද? ඔව් අනිවාර්යෙන්. විශේෂයෙන්ම කවිය පිළිබඳව කතා. කවිය සම්බන්ධයෙන්ුත් කවිය වර්තමානය කියන්නේත් මම හිතන්නේ මමත් ඒ ජීවත් වෙන වර්තමානය තුල තමයි. ඒ වර්තමානය කියන්නේ නිර්මාණකරණයේ හැම වෙලෙම එක නිර්මාණ වලින් දායක වන පිරිස් මේක පෝෂණය කරනවා. සංස්කෘතියක් හෝ කලාවක් කියන්නේ හැම වෙලෙම ගංගක් වගේ. ඒකට අතු ගංගා හැමතැනම පෝෂණය වෙලා තමයි මේක ඉදිරියට යන්නේ. ඉතින් කවර යුගයක වුණත් මේ නිර්මාණකරණයේ
නිර්මාණවලට දායක වන සුපෝෂණය කරන පිරිස් අනිවාර්යෙන් එකතු වෙනවා. ඒගොල්ලෝ කවදාවත් නැති වෙන්නේ නැහැ. ඉතින් අපි සමහර අපේ පෙර පරම්පරාවල හිතන්න පුළුවන් දැන් එහෙම එකක් නැහැ මේක ඉවරයි කියලා කවුරු හෝ හිතනවා නම් මම හිතන්නේ ඒක කවදාවත් එහෙම වෙන්නේ නැහැ. අපි හෝ කවුරු හෝ නැතත් සාහිත්‍ය හෝ කලාව හෝ පැවැත්ම උදෙසා බොහෝ පිරිස් මේකට එකතු වෙනවා අනිවාර්යෙන්. හොඳ සංස්කෘතික මිනිසෙක් බිහිවීම සමාජයේ ප්‍රගමණයට හේතු වෙන කාරණයක් බවට පත් වෙනයි කියන එක සාමාන්‍යයෙන් සමාජය තුළ තිබෙන පිළිගැනීමක්. ඔබ හිතනවාද දැන් මේ සංස්කෘතික මිනිසා බිහි කිරීම ආරම්භ කරන්නට අවශ්‍ය වන්නේ පාසලේදීමයි. නමුත් මේ මොහොත වෙන විට කවිය කියන මේ නිර්මාණයට පාසල් පද්ධතිය තුළ කොයිතරම් ඉඩක් ලබා දීලා තිබෙනවද කියන කාරණය සම්බන්ධව. වරක මහාචාර්ය ලියනගේ අමරකීර්තිය සඳහන් කරලා තිබ්බා හොඳ කලාවක් කියන්නේ සංස්කෘතික සංරචනය කිරීමක් සහ සංස්කෘතිය සංරක්ෂණය කිරීමක් කියලා. ඒ කියන්නේ පෙර පැවති සංස්කෘතිය අපි ආරක්ෂා කරගෙන පෙර පැවති සංස්කෘතියේ තියෙන දේවල් ඉදිරියට අරගෙන ඒක නැවත රචනා කිරීමක් වඩ පත් කිරීමක් වේ යුතුයි කියලා. ඉතින් මම හිතන්නේ අධ්‍යාපන ක්‍රමයේ තුල කෙසේ වෙතත් මට ඒ ගැන වැඩි අවබෝධයක් නැහැ. නමුත් බාහිර සමාජය තුල තියෙන කතිකාවල් ඇතුලේ ඒ සංස්කෘතියේ නව නිෂ්පාදනයන් සහ සංස්කෘතියේ තියෙන නව කාරණා සම්බන්ධයෙන් අනිවාර්යෙන් සවිඥානිකයි බොහෝ වශයෙන් ඉන්නවා. ඉතින් මම හිතන්නේ ඒ අයගේ දායකත්වයේ හරහා පාසල් තුලත් යම් තාක් දුරකට මම හිතන්නේ මේ අලුත් නව නිර්දේශ හරහා ඒවා අලුත් වෙවි ගලාගෙන යනවා. ඉතින් කොහොමත් මේ සමාජය තුල අර මම කිව්වාගේ අවශේෂ පිරිස විසින් මේක සදාකාලිකව සැරෙන් සැරේ මේක පෝෂණය කරනවා කියලා මම විශ්වාස කරනවා. අංකුර කවියන්ට යම් කරලියක් තිබිය යුතුයි ඔවුන්ගේ නිර්මාණ රඟ දක්වන්නට. විශේෂයෙන්ම සාහිත්‍ය පිළිබඳව කවිය පිළිබඳව කතා බහ කරනවා නම් අපි ලෝක සාහිත්‍යයේ එහෙම නැත්නම් මේ විශ්වීය නිර්මාණ පිළිබඳව කතා බහ කරන්නට අවශ්‍යයි අනිවාර්යෙන්ම. විශේෂයෙන්ම කාව්‍ය පිළිබඳව කතා බහ කරද්දී අපි දන්න බොහොම සුප්‍රසිද්ධ කවියන් පිළිබඳව අපි නිදර්ශන අරගෙන කතා බහ කරනවා. හැබැයි අපේ කවියන් අංකුර කවියන්ට ආభాෂයන් ලබා ගන්නට අවශ්‍ය කරන පරිසරය නිර්මාණය වෙලා තිබෙනවද? ඔවුන්ට ඒ කියවීම, ඒ පරිශීලනය කිරීමට අවශ්‍ය කරන දේ මේ සමාජගත වෙලා තිබෙනවද? බොහෝ වෙලාවට අපි දකිනවා කතා බහ කරාට ඒ සඳහා අවශ්‍ය කරන පහසුකම් තිබෙනා උතෙන් හරිම සීමිතයි. හොයාගෙන යන්නට, හඹාගෙන යන්නට තිබෙන තැන් හරිම සීමිතයි. මම හිතන ආකාරයට එක්තරා විදිහකින් පරිසරය තුළ මෙහෙම පරිසරයක් නිර්මාණය වුණා හෝ නැත හොඳ කියවන්නේ හොඳ නිර්මාණකරුවෙක්ගේ වගකීමක් තමයි ඒවා හඹාගෙන යාම. ඒවා හඹාගෙන නොගියොත් කවදාවත් නිර්මාණ කරණයට අපිට ප්‍රවේශන විදිහක් නැහැ. ඒවා මම හිතන්නේ අපිට කවුරු හෝ එක ගෙනත් දෙනකන් අපිට නිර්මාණය කරන්න එනකන් ඉන්නවනම් ඒක මම හිතන්නේ අපි වැරදි. නව නිර්මාණකරුවන්ට හෝ කාට හෝ අද සමාජ මාධ්‍ය විවර වෙලා තියෙනවා. මුද්‍රිත මාධ්‍යවල දොරටු යම් තාක් දුරකට වැහිලා තිබුණත් සමාජ මාධ්‍ය හරහා ඒවා එලි දක්වගෙන සහ ඒවා ඉදිරියට අරගෙන යන්න මඟ පෑදිලා තියෙනවා. ඉතින් මම නම් හිතන්නේ නිර්මාණකරුවෙක්ට නැවතීමක් නැහැ. ඔහුට තියෙන්නම මේ නිර්මාණකරණය තුළ හඹා යාමක්. ඒ හඹා යන්නේ කොතනටද? ඒක යන්නේ මම හිතන්නේ දැනුමක්. ඒ දැනුම හොයාගෙන යන්න නිර්මාණකරුවා හෝ එහෙම නැත්නම් පාඨකයා සමත් විය යුතුමයි. ඒක සමත් වෙන්නේ නැත්නම් මම හිතන්නේ අපිට ඉන්න වෙන්නේ ඓතිහාසික යුගයක කියලා මම විශ්වාස කරන්නේ. හොඳයි අපි නඳුන් එක්ක මේ කතා බහ කරේ ඔහුගේ මගේ ආලේ ග්‍රැමෆෝන් කෘතිය සහ තවත් කාව්‍ය සංග්‍රහයන් කිහිපයක් පිළිබඳව විශේෂයෙන්ම කවියා සහ කවිය රස විඳින්නා සහෘද විය යුතුයි කියන කාරණේ සම්බන්ධයෙන් මම හිතන්නේ නඳුන් අවසානයේදී කතා බහ කළේ ඔවුන් සමාන අදහස් ඇති සමාන විදියට හිතන අය බවට පත් වෙන්නට අවශ්‍යයි කියන කාරණේ නිර්මාණයක් විශේෂයෙන්ම නිවැරදි ලෙස රස විඳින්නට එක්තරා විදිහක මූලිකව සහෘද වීමක් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මම කියන්නේ නිර්මාණකරුවා අදහස් කරන දේම පාඨකයා රස විඳින්නට ලක් කරන්න අවශ්‍ය නැහැ කියලා මම හිතන්නේ. නිර්මාණකරුවා ලියන දේ සමහරලාවට නිර්මාණකරුවා නොහිතන දෙයක් පාඨකයා හිතන්න පුළුවන් ඒ නිර්මාණය හරහා.
සමහරලාට මේ නිර්මාණකරුවත් පුදුම වෙනවා සමහරලාට ඒ පාඨකයා හෝ මේ විචාරකයා නිර්මාණය මෙන්න මේ කාරණා ටික තියෙනවා කියලා පෙන්වලා දුන්නාම. ඒතකොට නිර්මාණකරුවා හිතනවා යකෝ මම මෙහෙම දැන් ලිව්වේ නැහැ. නමුත් ඇයි මෙයා මෙහෙම කියන්නේ කියලා හිතනකොට සමහරලාට හිතනවා අපි මෙන්න මේ කාරණා ටික ලියලා තියෙන්නේ සමහරලාට මේකේ අවිඥානික වුණත් ඒක පාඨකයාට දැනලා තියෙනවා මේ ආකාරයට කියලා. ඉතින් මම හිතන්නේ සහෘද වීමම කියන කාරණය අත්‍යවශ්‍ය කාරණයක් නෙමෙයි කියලා මම හිතන්නේ. ඊට වඩා පාඨකයාට හොයාගෙන යන්න බොහෝ දේවල් නිර්මාණය තුල අන්තර්ගත කරන්න පුළුවන් නම් ඒක තමයි නිර්මාණකරුවෙකුගේ හොඳ ලක්ෂණයක් කියලා මම විශ්වාස කරන්නේ. හොඳයි අද අපි මේ කතා බහ කළේ සුන්දර ශනිදාවේ නඳුන් යසිත දසනායක කවියාගේ මේ තරුණ නිර්මාණ ශිල්පියාගේ නිර්මාණකරුවාගේ මගේ ආලේ ග්‍රැමෆෝන් කෘතිය සහ තවත් උගේ කාව්‍ය නිර්මාණයන් පිළිබඳව සහ විශේෂයෙන්ම කවිය කියන මේ අපූර්ව නිර්මාණය සහ වර්තමානයේ පිළිබඳවත් එහි අනාගතයේදී මේ අලුත් පරපුරකට මේ කවිය කොහොමද නිර්මාණය මේ දායක වන්නේ උන්ට බාර කරන්නේ උන්ගේ නිර්මාණය කොයි වගේ විය යුතුද සහ නිර්මාණය රස විඳින්නාගේ කාර්යභාරය කුමක්ද කියන දේ මේක මේ මිනිත්තු 20ක කාල සීමාව තුළ අපිට කතා බහ කරලා ඉවර කරන්නට පුළුවන් කාරණයක් නෙමෙයි. අපි මේ කතිකාව තවත් දිනක යම් ආකාරයකින් දිගුවක් බවට පත් කරගෙන මේ නිර්මාණ පිළිබඳව කතා බහ කරන්නට අවශ්‍ය වෙනවා. බොහොම ස්තුතියි නඳුන් අපිත් එක්ක මේ උදෑසන මේ කතා බහට එකතු වෙන්නට. කමියට ඔබේ අනෙකුත් සියලුම නිර්මාණ කටයුතු සාර්ථකව කරගන්නට ලැබේවයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බෙහෙවින් ස්තුතියි. අපි සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්නට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.